ද්‍රාව්‍යතා ගුණිතය අංක 3 වීඩියෝ එකයි පටන් ගන්න යන්නේ. එතකොට කලින් වීඩියෝස් දෙකේ කතා කරා අනිවාර්යෙන් මේ දෙක බලන්න. KSP වල මුල් මේකේදී මොකක්ද KSP කියන්නේ, ඒකේ කොහොමද ප්‍රකාශන ලියන්නේ, මේ විස්තර ටිකත් එක ගානක් හැදුවා. ඊට පස්සේ කලින් වීඩියෝ එකේ ද්‍රාව්‍යතාව සෙවීම සම්බන්ධ ගැටලු කියලා ඒ තියරි එක ගියා දීලා ඊට පස්සේ ඒකේ ද්‍රාව්‍යතාව සම්බන්ධ බහුවර්ණ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා. හරි. එතකොට මේකේදී දැන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් මේ පාඩමෙන් තියරි එකක් විදියට. අවක්ෂේපයක් යම් අවස්ථාවකදී දෙන්නේ කලවම් කරනම අවක්ෂේපයක් එනවද නැද්ද කියලා ඔප්පු කරන අපෝණය කරන්න බව පෙන්වන්න කියලා. අවක්ෂේපයක් ඇති වෙන බව පෙන්වන්න, අවක්ෂේපයක් ඇති නොවන බව පෙන්වන්න ඔන්න ඔය විදිහට පොඩි කොටසක් තියෙනවා. හරි. ඒකේ තියරි පාඩක දැන් මේ කරන්න යන්නේ. එතකොට මම අර උදාහරණයකින් ගන්නම්. දැන් හිතන්න එක්තරා අවස්ථාවක කිසියම් සංයෝජකම් විශ්ව කරනවා කියන්නේ. අපි දැන් උදාහරණයක් ගත්තොත් හිතන්න එක ද්‍රාවණයක තියෙනවා අපි හිතමු එක ද්‍රාවණයක තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. අනිත් ද්‍රාවණයේ තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඒතර අපි ඉනෝගනික් දැනුමින් ඔයා දන්නවා සෝඩියම් පොටෑසියම් සංයෝග අවක්ෂේප වෙන්නේ නැහැ නේද? වතුරේ හොඳට දිවෙන සංයෝග. දෙවෙනි කාණ්ඩයේ ලෝහ වල ක්ලෝරයිඩ් ඔක්කොම ටික දිවෙනවා අවක්ෂේප නෙමෙයි. එතකොට හොඳට දිවෙන සංයෝග ඒවා. එතකොට මේ දෙන කලවම් කරාට පස්සේ ග්‍රාවුන්ඩ් එකක මේ දෙන තියෙනවා. මේ දෙන කලවම් කරවදී මොකක් හරි වාදනයකට අපි ඔයාලට තේරෙනවා මෙතනින් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ මැග්නීසියම් එකතු වෙලා අවක්ෂේපයක්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ. අන්න එයා ඇතිවීමේ සම්භාව්‍යතාවක් තියෙනවා කියලා. පැහැදිලිද? බලන්න ප්‍රතික්‍රියාව විදිහට ලියන්න පුළුවන් අයන මාරු කරලා මේ Cl- එක මෙතන සෝඩියම් + සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම්ගේ සමග පොටෑසියම්ගේ සමග අවක්ෂේප නෙමෙයිනේ කොහොමද? මෙහෙමයි දැන් ඕනම කෙනෙක්ට අවක්ෂේප අවස්ථාවක් දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ලුණු වලට සෝඩියම් ක්ලෝරයිඩ්ට අවක්ෂේප අවස්ථාවක් තියෙනවා කොහොමද? දැන් ලුණු ටිකක් වතුරේ දී කරාම හොඳට දී වෙනවනේ. තව ටිකක් දැම්මොත් තව ටිකක් දී වෙනවා. හැබැයි ගොඩාක් දාන් ගිහලා එක්තරා මොදක් කරනවා තවත් දී වෙන්න බැරි සංතෘප්ත අවස්ථාවක් ඒත් තියෙනවා. අවක්ෂේප අවස්ථාවක් ඒත් ලැබෙනවා. හරිද? නමුත් අර සාමාන්‍ය භාවිතයේදී අපි අවක්ෂේප කියලා කියන්නේ ඒ දිවීම ඉතාම අඩු කට්ටියනේ. එතකොට දැන් මෙතන ගත්තොත් හයිඩ්‍රොක්සයිඩ් අයනයි මැග්නීසියම් අයනයි එකතු වෙච්ච ගමන් ඒ පොඩි ප්‍රමාණයක් දිවෙනවා. මොකද යම් කිසි දිවීමක් හැමෝටම තියෙන නිසා. හැබැයි ඒක වැඩි ප්‍රමාණයකට පේන්නේ මොකද අවශ්‍ය වෙන කියලා තමයි පේන්නේ. එතකොට දැන් ඔයා දන්නවා දැන් ඉනෝගනික් සම්බන්ධය දැනුම නැත්තම් මොකද්ද කරන්නේ? ප්‍රශ්නේ KSP යගේ දෙනවනේ. ප්‍රශ්නේ කියවන පස්සේ ප්‍රශ්නේ යටින් KSP යගේ දෙන්නේ අදාළ අවශ්‍යපේ තමයි. කියන්නේ අවශ්‍යප ගැන ඉනෝගනික් දෙනව නැති නේද මම මේ කියන්නේ. හරිද? එතකොට දැන් මෙතන හයිඩ්‍රොක්සයිඩ් අයන එනවා. මෙතන මැග්නීසියම් අයන එනවා. දෙන්නේ තුනම පස්සේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවශ්‍ය ඇති වෙන සම්භාවිතාවක් තියෙනවා. හැබැයි හරියටම අවශ්‍යප එනවමද කියලා අපිට ගණනය කිරීමක් කරලා ඔප්පු කරලා කියන්න පුළුවන්. දල වශයෙන් කියනයි ඉනෝගනික් දැනුමෙන් මැග්නීසියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යකයක් නිසා කොහොම යන්තම් චුට්ටයි දිය වෙන්නේ මෙතන කලවම් වුණාම අවශ්‍යක වෙයි කියලා. හැබැයි 100% විශ්වාසයෙන් අපිට ඒක කියන්න බෑ. හරි? දැන් උදාහරණයක් විදිහට බොහෝම පොඩි හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් නම් මේකේ තිබුණේ. බොහෝම පොඩි මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් නම් තිබුණේ. දෙන්න එකතු වෙලා සමහරට අවශ්‍ය වෙන්න පුළුවන්. මොකද තීන් ටිකට දී වෙලා ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. හරි? එතකොට ඔයා කරන්න ඕනේ යන්නේ වගේ වෙලාවකදී මේ මිශ්‍ර කළ මොහොතේදී අදාළ අයන දෙන්න. අවක්ෂේපයට අදාළ අයන දෙන්න. හරි අයන දෙක. ඒ කියන්නේ දැන් ඔයා අවක්ෂේප ගැන ඔයාලට අවබෝධයක් නැත්නම් කරන්න තියෙන්නේ ප්‍රශ්නේ කියනවා විස්තරයේදී මෙන්න මේ කෙනාගේ KSP යගේ දෙනවා தත්ත්වයක් විදිහට. ඒ தත්ත්වයක් විදිහට KSP දෙන්නේ අවක්ෂේපේ තමයි. එතකොට මෙතන මේ ප්‍රශ්නෙට අදාළ අවක්ෂේපේ තෝරගෙන හරි දැන් මෙතන ගත්තොත් MgCl2 කින් මැග්නීසියම් 2+ අයන එනවා. NaOH කින් OH- අයන එනවා. එතකොට මැග්නීසියම් 2+ එක OH- MgOH twice මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන සම්භාවිතාවයක් තියෙනවා. හරිද? නමුත් 100%ම අවශ්‍ය වෙනවද කියලා ගණනය කිරීමත් හරහා තමයි කරන්න කියන්න පුළුවන්. හරි? එතෙන්දී ඔයාලට ඕන වෙනවා දෙන්න කලවම් කරාට පස්සේ අදාළ අයන දෙකේ සාන්ද්‍රණය දැන් මෙතන නම් මැග්නීසියම් අයනවල සාන්ද්‍රණය කීයද? හරි? Mg2+ එක වල සාන්ද්‍රණය කොච්චරද කලවම් කරාට පස්සේ? හරි? ඒක අපිට ගන්න වෙනවා. ඊට පස්සේ OH- එක වල සාන්ද්‍රණය කීයද? අපිට ඒක ගන්න වෙනවා. හරිද? ඒ සාන්ද්‍රණ ගණනය කරන හැටි මම ඉස්සරහට ගානකදී කියලා දෙන්නම්. එතන සාමාන්‍ය මවුල ගණනක් තමයි තියෙන්නේ. ඔයාලට මෙහෙම පුළුවන් නේ. හිතන්න මෙතන මේ ඉන්නේ ඔච්චේ සාන්ද්‍රණය දෙනවා ආරම්භක පරිමාව දෙනවා. අපිට පුළුවන් ආරම්භක මෙතන හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය වාරයක් පරිමාව ආරම්භක හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගණනක. හරි? ඒ මවුල ගණන බෙදන්න ඕනේ මේ මිශ්‍ර ග්‍රාම් පරිමාව වෙනස් වෙනවනේ. ඒ අවසන් පරිමාවයි. හරි? මම ගණන පරිදි වගේක් කියලා දෙන්නම්. එතකොට මේ නෑ අපි උදාහරණයකට ගණනක් ගමු. දැන් හිතන්න මෙතන තිබුණා කියලා
NaOH එකේ සාන්ද්‍රණය 0.2 MOLDM රිතුන මම කෙටියෙන් කැපිටල් M දාන්නම් MOLDM රිතුන වලට හරි. එතකොට දැන් 0.2 MOLDM රිතුන තමයි NaOH තිබුණේ. තුලා ගන්නවා හරි මේක අරගෙන ඔබ වෙන කම්පියුටර් ඊළඟ මෙතන MgCl තිබුණා කියලා නේද 0.5 MOLDM රිතුන කියනවා. හරිද? ඔන්න ඔය විදිහට ඔයාලට ආරම්භක සාන්ද්‍රණ දෙක මේ දෙනාට දෙනවා. හැබැයි මේ ආරම්භක සාන්ද්‍රණය කලවම් කරාම වෙනස් වෙනවා හරිද? පැහැදිලි කියන්නේ. හිතන්නකො මෙතන ගත්තා කියලා ඝන සෙන්ටිමීටර් 50ක් මේ AOH වලින් ඝන සෙන්ටිමීටර් 50ක් ගත්තා මෙතන. හිතන්න මේ MgCl වලින් ඝන සෙන්ටිමීටර් 50ක් ගත්තා. දැන් 50යි 50යි කලවම් කරාම මිශ්‍රණයේ පරිමාව 100ක් වෙනවා. ඔන්න ඔය අවස්ථාවක් හිතන්නකො. පැහැදිලි කියන්නේ. ඔන්න ඔයගේ අවස්ථාවක අපිට කිව්වොත් සාන්ද්‍රණය 0.2 MOLDM රිතුන වන NaOH ද්‍රාවණයක 50 ඝන සෙන්ටිමීටර හරි සාන්ද්‍රණය 0.5 MOLDM රිතුන වන MgCl ද්‍රාවණයක 50 ඝන සෙන්ටිමීටර මිශ්‍ර කරනවාදී ඒදී අවක්ෂේපයක් ඇතිවන්නේ නැහැ ගන්න එකම මම පෙන්නනවා මොන ප්‍රශ්නයක් එන්න පුළුවන් අපිට KSP දෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල එතකොට ඉනෝගනික් කියලා දානවා නැති කෙනෙක් උනත් දානවා KSP දෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල නම් මෙතන අවක්ෂේප වෙන්න පුළුවන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි එහෙනම් මැග්නීසියම් අයනයි හයිඩ්‍රොක්සයිඩ් අයනයි සාන්ද්‍රණය තමයි අපි හොයන්න ඕනේ කියන්නේ හරිද? එහෙනම් අවක්ෂේපයක් ඇති වන බව පෙන්වන්න, අවක්ෂේපයක් ඇති නොවන බව පෙන්වන්න. ඔය මොන විදිහින් ගණන් ඇහුවත් ඔයා මොකද කරන්න ඕනේ? අදාළ අවක්ෂේපය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් ඉනෝගනික් අවබෝධය නැත්නම් කොහොමද ප්‍රශ්නේ දත්තයක් විදියට KSP යගේ දෙන්නේ ඒ අවක්ෂේපය තමයි. හරි? එහෙනම් අදින් පස්සේ වල ප්‍රශ්නයක් ආවොත් අවක්ෂේපයක් ඇති වන බව පෙන්වන්න. නැත්නම් අවක්ෂේපයක් ඇති නොවන බව පෙන්වන්න කියලා මොකක්ද කරන්න ඕනේ? ඔයා ඒ අවක්ෂේපයට අදාළ අයන දෙකේ සාන්ද්‍රණ ගණනය කරන්න ඕනේ කොහොමද? ආරම්භයේදී නෙමෙයි මිශ්‍ර කරාට පස්සේ මිශ්‍ර කළ මොහොතේ. මොකද මේ සාන්ද්‍රණේ කලවම් කරද්දී පරිමාව වෙනස් වෙද්දී සාන්ද්‍රණ වෙනස් වෙනවනේ. ද්‍රාවණයක පරිමාව වෙනස් වෙද්දී සාන්ද්‍රණ වෙනස් වෙනවා නේද? ඒකෝට අන්න ඒක ගණනය කරන විදිය අතරම මවුල පාඩම මේක. හරි? මම ෂෝට්කට් එකකුත් කියලා දෙන්නම් මේ වගේ 50 50 වගේ සරල ඉලක්කම් වලින් නම් කෙටි උත්තරේ ගන්න පුළුවන් කෙටි ප්‍රශ්නකට වගේ නේද? නමුත් රචනෙකදී හදලා දෙන්නම් බෑ. උත්තරාට දෙන්න ඕනේ මෙහෙමයි හදන්න දැන්. සාන්ද්‍රණයයි පරිමාවයි ගුණ කරාම මවුල ගන්න වෙනවනේ. මේ 0.2 MOLDM වලින් තුන කියන පදය වැඩි කරාම 50 බෙදීම 10 dm තුන එන්නේ. සාන්ද්‍රණයේ වාරයක් පරිමාව. මෙන්න මේ සාන්ද්‍රණය මේ 50 බෙදීම 10 dm තුන ගන්න දෙසිමීටර් 50 බෙදීම 10 ගුණ කරාම ඔයාලට එනවා මොකද්ද? මෙතන තිබ්බ හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. හරිනේ? හරි තමයි නේ. NaOH එකක හයිඩ්‍රොක්සයිඩ් එකයි. NaOH එකක හයිඩ්‍රොක්සයිඩ් එකකින් දෙකීම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයත් මේකම තමයි නේ. එතකොට ඔයාලට පුළුවන් අන්නේ හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය 0.2 කියන එක වැඩි කරන්න 50යි. පරිමාව ගන්න සෙන්ටිමීටර් දුන්නොත් 10න් බෙදලා ගන්න දෙසිමීටර් කරලා ගන්න. හරිද? එතකොට බලන්න මවුල ගන්න වෙන හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ අනේ හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න මොකද නැස් වෙන්නේ නැහැ කලවම් වුණා කියලා. කලවම් වුණා කියලා හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න නැස් වෙන්නේ නැහැ. එහෙනම් කලවම් වෙච්ච මොහොතේ අනේ හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්න 100 කියන අලුත් පරිමාණය බෙදුවම එනවා හයිඩ්‍රොක්සයිඩ් වල අලුත් සාන්ද්‍රණය. පැහැදිලිද මේ කියන්නේ? හරි කොහොමද ඒක ගන්න හදන්නේ නම් මෙන්න මේ 0.2 කියන OH- ගේ සාන්ද්‍රණය ඒ මොහොතේ පරිමාවෙන් ගුණ කරාම 50න් ගුණ කරාම මොකක්ද දෙන්නේ හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්න. 0.2 MOLDM ඍණ 3 ගුණ කිරීම 50 බෙදීම 1000 dm 3න් මොකද උත්තරේ එනවාට යෙදුව හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්න නේ. අනේ යෙදුව හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්නවට බෙදන්න පුළුවන් ඝන සෙන්ටිමීටර 100 බෙදීම 1000 කියලා ඝන දෙසිමීටර කරලා අරගෙන එතනින් වල හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය මිශ්‍ර කළ මොහොතේ සාන්ද්‍රණය ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය කරන වැඩ තමයි ගොඩක් කට්ටිය ගාන හදන මේ ආරම්භක සාන්ද්‍රණය දාන. ඒක හරියන්නේ අපට ඕනේ කලවම් කරපු ගමන් සාන්ද්‍රණය මේ පද්ධතිය. අපි දැන් යන්නේ අවශ්‍යකයක් එනවද නැද්ද කියලා බලා ගන්නනේ. හරි. එතකොට අපට ඕන වෙන්නේ ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ සාන්ද්‍රණය. පොඩි නෝට් එකක් එහෙම දාලා තියාගන්න. හරි. ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ සාන්ද්‍රණය. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ 0.2 වාරයක් මෙතන පරිමාව 50න් වැඩි කරාම මෙතන හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්න එනවා. ඒ හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න අවසාන පරිමාව 100න් බෙදුවහම මොකක්ද දෙන්නේ? අන්න මිශ්‍ර කරන මොහොතේ හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය. හරි. මෙතනම ඝන සෙන්ටිමීටර පදේ 1000න් බෙදලා ඝන දෙසිමීටර කරලා ගන්න. හරිද? ෂෝට්කට් එකක් ඕනනම් කියලා දෙන්න මෙහෙම. පරිමාව දෙගුණයක් වුණොත් යම් තැනකදී මේ පරිමාව යම් තැනකදී දෙගුණ වුණොත් දැන් කලවම් කරන හින්දා හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්න මුකුත් වෙන්නේ නැහැ. මේකේ හයිඩ්‍රොක්සයිඩ් නැහැනේ. නේ මේකේ හයිඩ්‍රොක්සයිඩ් නැහැ නම් තිබු හයිඩ්‍රොක්සයිඩ් ගන්නම තමයි. කලවම් කරද්දී OH- ගේ මවුල ගන්න මුකුත් වෙන්නේ නැහැ. නමුත් පරිමාව වෙනස් වෙන හින්දා සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඒ බොහොම සරලව හිතන්න මොකක් හරි වීදුරුවකට බීම් එකක් හදනවා. ඔයා වීදුරුවකට බීම් එකක් හදනවා වීදුරුවෙන් භාගයක් පිළිෙන. හරි? වීදුරුවෙන් භාගයක් පිළිෙන බීම් එක හදලා වතුර දැම්මොත් මේ ඉතුරු භාගය මොකද රස තිබ්බ ගානට වඩා 50% අඩු වෙනව නේද? පැහැදිලි කියන්නේ.
එහෙනම් පරිමාව යම් කිසි ගුණාකාරයක් වැඩි වෙන එකට අපි කියනවා තනුක වෙනවා කියලා. හරි? ඔයා විදුලියෙන් භාගයකට බීම් එක හදලා හරි? ඉතින් රස 80ක් තිබුණා කියලා. ඒකට ඉතුරු භාගයේ වතුර දැම්මොත් එම රස 80 තිබෙන්නේ 40 වෙනවා. ඒ කියන්නේ සාන්ද්‍රණය දෙකෙන් බෙදලා මොකක් වෙද්දිද? පරිමාව දෙකෙන් ගුණ වෙන්නේ. පරිමාව යම් ගුණාකාරකින් වැඩි වෙනවද? සාන්ද්‍රණය ඒ ගුණාකාරයෙන් බෙදෙනවා. හැබැයි මවුල ගාන වෙනස්ුනේ නැත්තම්. හොඳයි දැන් මෙතන දැන් අර වතුර දැම්මා වගේ තමයි. මොකද හයිඩ්‍රොක්සයිඩ් මේකේ විතරයි තිබුණේ. මේකේ හයිඩ්‍රොක්සයිඩ් තිබුණේ නැහැ නේද? OH- ගේ මවුල ගාන නියතයි. හැබැයි පරිමාව වෙනස් වෙද්දී ඒ පරිමාව වෙනස් වෙන ගුණාකාරයෙන් සාන්ද්‍රණය පරිමාව වැඩි වෙන ගුණාකාරයෙන් සාන්ද්‍රණය බෙදන්න පුළුවන්. පැහැදිලිද? දැන් හිතන්නේ යම් තැනක හිතන්නකො එහෙම යම් තැනක ඔන්න මවුල ගානක් තියෙනවා. හයිඩ්‍රොක්සයිඩ්. ඒ හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මුත් වෙන්නේ නැහැ. පරිමාව වැඩි කරන මේ පද්ධතියේ 5 ගුණයක්. එහෙනම් පරිමාව 5 ගුණයක් වැඩි කරා නම් සාන්ද්‍රණය පහෙන් බෙදෙනවා. තිබුණු ආරම්භක සාන්ද්‍රණය. හරි? ඔන්න ඔය තියරි එක පාවිච්චි කරලා කෙටියෙන් උත්තර ගන්න පුළුවන්. නමුත් රචන ප්‍රශ්නයක් ආවට පස්සේ කෙටි ක්‍රම වලට යන්න එපා. රචන ප්‍රශ්නේදී වාක්‍ය ලියන්න ඕනේ ආරම්භක OH- ගේ මවුල ගණන. දශම දෙක වාරයක් 50 බෙදීම 1000. හරි? ඊට පස්සේ මේ මවුල ගණන බෙදෙනවා අවසන් පරිමාව 100 බෙදීම 1000 කියන්නේ අවසන් පරිමාව කඩිසිමේට 100 බෙදීම 1000 බෙදුවම පස්සේ අන්න මිශ්‍ර ක්‍රම මොදේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය එනවා. හැබැයි කෙටි ප්‍රශ්නෙකදී අපි වාට ෂෝට්කට් එකක් ගන්න පුළුවන් නිසා කිසි අවුලක් නැහැ. රචන ප්‍රශ්නේ වුණා ෂෝට්කට් එක ගන්න නම් පොඩ්ඩක් විස්තර කරලා ලියන්න වෙනවා. දැන් පරිමාව දෙගුණ වී ඇත. පරිමාව දෙගුණ වූ විට සාන්ද්‍රණය අඩක් වේ. එහෙම කියලා මේ දශම දෙක දෙකෙන් බෙදුවාම අපට මිශ්‍ර ක්‍රම මොදේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය එනවා. ඔයා නම් හදලා බලන්න දිගටම ඉඳලා හදලා බලන්න. හයිඩ්‍රොක්සයිඩ් ගේ ආරම්භක සාන්ද්‍රණය 0.2යි. වැඩි කරා 0.2ක් MOLDM රිතසුන පදේ අපි වැඩි කරා 50 වෙනිම 10 DM තුනේ. හරිද? ඊට පස්සේ මොකද කරේ? මේ මවුල ගාන හයිඩ්‍රොක්සයිඩ් ගේ මවුල ගාන මේ මවුල ගාන බෙදුවා අවසන් පරිමාව 100 බෙදීම 1000 කියන ඉලක්කමෙන්. එතකොට අපිට හයිඩ්‍රොක්සයිඩ් ගේ මිශ්‍ර ක්‍රම මොදේ සාන්ද්‍රණය එනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ කෙටි ක්‍රමය තමයි පරිමාව දෙගුණයක් වෙලා නේ 50 100 වෙද්දි පරිමාව ඩබල් වෙලා පරිමාව දෙගුණ වුණොත් ආරම්භක සාන්ද්‍රණය දෙකෙන් බෙදන්න පුළුවන්. පැහැදිලිද? මොකද හයිඩ්‍රොක්සයිඩ් මෙතනින් හැටේ නැහැ නේද? හයිඩ්‍රොක්සයිඩ් ගේ මවුල ගාන තිබ්බ ගානම තමයි. දැන් පරිමාව දෙගුණ වෙලා. හරි? එතකොට යම් කිසි දැනක තිබුණු මවුල ගාන වෙනස් නොවි හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනකගේ මවුල ගාන වෙනස් නොවි පරිමාව 5 ගුණයක් වුණොත් සාන්ද්‍රණය 5න් බෙදන්න. පරිමාව 4 ගුණයක් වුණොත් සාන්ද්‍රණය 4න් බෙදන්න. දැන් මෙතන 50 100 වෙද්දි පරිමාව දෙගුණ වෙලානේ. පරිමාව දෙගුණ වුණින් ගන්න පුළුවන්. පරිමාව දෙකෙන් නම් ගුණෝනේ සාන්ද්‍රණය ඒ ඉලක්කමෙන් බෙදන්න. සාන්ද්‍රණය කියන්නේ රස වගේ දෙයක්. අර බීම එකේ විදුලියෙන් භාගයකට බීම එක හදලා වතුර දැම්මොත් ඉතුරු භාගයට රස දෙකෙන් බෙදෙනවා. හරි රස වගේ දෙයක් තමයි සාන්ද්‍රණය කියන්නේ. එතකොට ගෙලින්ම මෙන්න පරිමාව 50 කියන එක 100 වුණා, දෙගුණ වුණා. දැන් පරිමාව දෙගුණ වුණා නම් ආට සාන්ද්‍රණය දෙකෙන් බෙදන්න පුළුවන්. දැන් දශම දෙක දෙකෙන් බෙදුවාම හයිඩ්‍රොක්සයිඩ් ගේ මිශ්‍ර ක්‍රම මොදේ සාන්ද්‍රණය 0.1යි නේ. පැහැදිලි නේද? එතකොට අන්න මේ උත්තරේ වඩ ගන්න පුළුවන්. Mg2 plus උත්තරේ කොහොමද ගන්නෙ? කාට දෙන්නවා MgCl2 එකක මැග්නීසියම් අයන 1යි. එහෙනම් MgCl2 සාන්ද්‍රණය 0.5 නම් Mg2 plus සාන්ද්‍රණයත් 0.5 තමයි නේ. MgCl2 එකක් ඇතුලේ Mg2 plus 1යි. ක්ලෝරයිඩ් 2යි. මොන ක්ලෝරයිඩ් සාන්ද්‍රණය නම් මේ වගේ දෙගුණයක් නේ. මොකද MgCl2 එකක් ඇතුලේ ක්ලෝරයිඩ් දෙගුණයක් තුනින් ඉන්න Cl- සාන්ද්‍රණය නම් මේ වගේ දෙගුණයක්. ඉතින් මැග්නීසියම් නම් රෝඩ් වෙන්නේ MgCl2 එකක Mg2 plus 1 නිසා මෙන්න මේ සාන්ද්‍රණයම තමයි Mg2 plus වල සාන්ද්‍රණය. එතකොට Mg2 plus වල මේ සාන්ද්‍රණය 0.5ක් MOLDM ඍණ තුන පදය ඔයා ගුණ කරනවා 50 වෙදීම 10 DM තුනෙන්. එතකොට ආට උත්තරේ එනවා ආරම්භක Mg2 plus මවුල ගන්න. අන්නේ ආරම්භක Mg2 plus මවුල ගන්න මේ සාන්ද්‍රණයේ වාරයක් පරිමාව වලින් ගන්න ආරම්භක Mg2 plus ගේ මවුල ගන්න බෙදුවන් පස්සේ මිශ්‍රණයේ අවසන් පරිමාව 100න් අන්න ගන්නවා ද්‍රාවණ මිශ්‍රණය මොදේදී Mg2 plus ගේ සාන්ද්‍රණය. ඔන්න දිගටම සුළු වෙන්නේ නැති ලක්ෂණ තිබ්බොත් නම් මේ 50 100 දෙගුණ දුන්නේ එහෙමවත් තමයි ෂෝට්කට් එක ගන්න පුළුවන්. දැන් පරිමාව එහෙම ගුණාකාරයෙන් සුළු වෙන්නේ නැති ඉලක්ක මේ අවස්ථාව කොහොමද දිගටම එලා ගන්න බෑ. දිගටම දෙකින් දැනගන්න. හරි පොඩි නෝට් එකක් දාලා තියාගන්න. Mg2 plus ගේ ආරම්භක සාන්ද්‍රණය 0.5. අන්න ඒක වාරයක් පරිමාව 50න් වැඩි කරාම එනවා මවුල ගාන Mg2 plus වල. අන්න Mg2 plus ගේ මවුල ගාන බෙදනවා අවසන් පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 100. ඒක 10න් බෙදලා ඝන දෙසිමීටර කරලා ගන්න. එතකොට අන්න එනවා මිශ්‍ර ක්‍රම මොදේ Mg2 plus ගේ සාන්ද්‍රණය. ෂෝට්කට් එක දාගෙන මේ වගේ ගණන් කරන්න හැබැයි කොහොමද? මෙතන මැග්නීසියම් තිබුණේ නැහැ නේ. එහෙනම් Mg2 plus ගේ මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. Mg2 plus මෙහෙන් මේකේ නාමින් ආව නැති හින්දා ආරම්භක Mg2 plus ගේ මවුල ගාන කිසි වෙනසක් වුණේ නැහැ. Mg2 plus ගේ මවුල ගාන එහෙමමයි. හැබැයි පරිමාව 50 කියන දෙකුණ වුණා. සාන්ද්‍රණය නිකන් රස වගේ දෙයක්. එතකොට පරිමාව දෙගුණයක් වෙද්දී සාන්ද්‍රණය දෙකෙන් බෙදෙනවා. පරිමාව 5 ගුණයක් නම් සාන්ද්‍රණය 5න් බෙදෙනවා නේ. එතකොට කෙලින්ම
මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 50 ඝන සෙන්ටිමීටර් 100 වෙද්දි මොකද වෙලා තියෙන්නේ? මේ ඝන සෙන්ටිමීටර් 50 ඝන සෙන්ටිමීටර් 100 වෙද්දි ඔයාලට තේරෙනවා මොකද්ද? දෙකෙන් වැඩි වෙලානේ. පරිමාව දෙකෙන් වැඩි වුණා නම් සාන්ද්‍රණය දෙකෙන් බෙදන්න. මෙන්න මේ අපිට දෙකෙන් බෙදලා උත්තරේ ගන්න. හරි? දැන් ඉන්ජිනේරු ප්‍රසාරණය කීයද? 0.05 බෙදීම 2.02.5. පැහැදිලි නේද? මහා ලොකු දෙයක් නෙමෙයි. දිගට මේ ගත්තත් ওই උත්තරේ වෙනවා බලන්න චෙක් කරලා ඕන. 0.05 ඔය දිය මෙතන හරයක් 50 බෙදීම 10 කියන්නේ පරිමාව. එතකොට සාන්ද්‍රණය නාරය පරිමාව mg2 + k මවුල ගන්න එනවා. අන්න ඒ ලකුණු මවුල ගන්න උත්තරේ බෙදන්න 100 බෙදීම 10 කියන පරිමාවයෙන් සම්පරිමාවයෙන් අන්න මිශ්‍ර කරන මොහොතේ mg2 + සාන්ද්‍රණය එනවා. ෂෝට්කට් එක ගත්තොත් 50 100 වෙද්දි දෙගුණ වෙලා පරිමාව දෙගුණ වෙලා නම් සාන්ද්‍රණය දෙකකින් බෙදන්න. කෙලින් උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් මෙන්න මේ පද දෙක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් අවක්ෂේපයක් ඇතිවනවාද නැද්ද කියලා හොයන්න. පැහැදිලිද? එතකොට මේකට මම ගැළපෙන කතාවක් කියන්නම්. දැන් අවක්ෂේපයක් ඇති වෙනවද නැද්ද කියලා කියන්නේ හරියට බස් එකක් තියෙනවා. හරි? ඒ බස් එකේ යන මිනිස්සු මගින් ගානක් ඉන්නවා. හරිද? ඒ අදාළ මගින් ගාන කිව්වහම බස් එකේ දාඩි දාවාට කිව්වහම කියන්න පුළුවන් වෙනෝනේ ඒ බස් එකට සෙනඟ වැඩිද මදිද කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න බස් එකක් තියෙනවා. ඒකේ මගින් යන්න පුළුවන් 75ක්. මගින් 75ක් යන්න පුළුවන් බස් රථයක් තියෙනවා. හරි? ඔතන යන්න බලාගෙන ඉන්නවා මගින් 30ක්. එතකොට ඉඩ ඇතිද මදිද? මේ 75ක් යන්න පුළුවන් ගේ 30කට ඉඩ ඇති නේද? පැහැදිලි කෙනෙක්. මොකද්ද මේ ඉඩ කතාව? අවක්ෂේපයක් එන්නේ ඇයි? අවක්ෂේපයක් එන්නේ අයන වලට ජලයේ මික්ස් වෙලා කලවම් වෙලා ජලන් අතර පැතිරලා ඉන්න බැරි වුණාම උඩරිම සංතෘප්ත වුණාම නේද? තවදුරටත් දිය වෙලා ඉන්න බැරි වුණාම නේද? පතුලේ තැම්පත් වෙන්නේ අවක්ෂේපෙන්. ඒක නිකන් හරියට අර බස් එකකට මිනිස්සු ඉඩ ඇතිනම් මිනිස්සුන්ට බස් එකේ යන්න අන්න අවක්ෂේපයක් දෙන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? හරි? බස් රථයේ දාරිතාව 75 නම් මගින් යන්න පුළුවන්. ඉතින් 75ක් දක්වා මිනිස්සුන්ට යන්න පුළුවන්. උපරිම 75 කියලා දනවා හිටගෙන වාඩිලා ඔක්කොම 75 කියලා දැන් යන්න පුළුවන්. එතකොට 75ට වඩා වගේ ඉන්නවා නම් කොටසකට හැරලා යන්න වෙනවා. අන්න කොටසක් හැරලා යනවා කියන්නේ මොකද්ද? යන්න බෑ කියන්නේ මොකද්ද? අන්න ආක්ෂේප වෙන්නේ. ඔය උදාහරණය හොඳට ඔළුවේ තියාගත්තාම හරි ලේසි. හරිද? ඉතින් අන්න බස් එකක් තියෙනවා මගින් 75 යන්න පුළුවන්. ඔය බස් එකට එන මගින් ගානත් එක අපිට කියන්න පුළුවන් මේකේ ඉඩ ඇතිද මදිද කියලා. හරි? ඒතර 75ක් යන්න පුළුවන් බස් එකට 50ක් ආවොත් අවුලක් නැහැ නේ 50ට යන්න පුළුවන් නේ. 75ක් යන්න පුළුවන් බස් එකට ආවා කියන හිතන්නකෝ 90ක් 75 යන්න පුළුවන් 90ක් යකිලා. ඒතර 15කට ඉඩ මදි නේද? අන්නේ 15කට සිද්ධ වෙනවා ගමන යන්න නැතුව නිකන් ඉන්න. බලාගෙන ඉන්න. එතකොට ඒ කියන්නේ මොකද්ද? ඉඩ මදි. ඉඩ මදි කියන්නේ මොකද? අන්න අවක්ෂේප වෙනවා. පැහැදිලිද මේ කියන්නේ? හරි. එතකොට මේ ඔයාලට බලන්න දෙන්නේ ඔන්න ඔය සංකල්පෙ මෙතනදී. හරි? අවක්ෂේපයක් ඇතිවීමේ සම්භාවිතාවයක් නම් තියෙනවා. මොකද අයන දෙකක් තියෙනවා අවක්ෂේපයට අදාළ. එතකොට අපි හොයන්න ඕනේ මෙන්න මේ සාන්ද්‍රණ ඇසුරෙන් ඉඩ ඇතිද මදිද කියලා. මොකද අවක්ෂේපයක් එන්න නම් යම් සම්බන්ධතාවයක් තියෙනව නේද? KSP ප්‍රකාශනයත් එක්ක. අන්න ඒකත් එක්ක තමයි කියන්නේ. අපේ කෙනෙක් ඇහුවොත් එහෙම 75ක් යන පුළුවන් බස් රථයක් තියෙනවා. 20ක් එනවා. ඉඩ ඇද්ද? කොහොමදම ඇති? 75ක් යන පුළුවන් බස් රථයක් තියෙනවා. 100ක් එනවා. අන්න 25කට ඉඩ මදි. ඉඩ මදි කියන්නේ අවක්ෂේප වෙන සිද්ධිය තමයි කලබ ගන්න ඕනේ ඒකත් එක්ක. දැන් හොරමුණාට දෙලේ මම මේ ප්‍රකාශන ලියුවම එහෙනම් අපි මේ ගානෙන් ඉස්සරහට යමු. මම දත්ත දෙකක් දුන්නා. එක්තරා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකදී එක්තරා MgCl ද්‍රාවණයක පරිමාණ දුන්නා සාන්ද්‍රණ දුන්නා කලවම් කරා. කලවම් කරාට පස්සේ මුළු පරිමාව 100ක් වුණා 50යි 50යි. අන්නේ මිශ්‍රණය දැන් තියෙනවා. ආරම්භක මොහොත වෙන්න මිශ්‍ර කොට ලැබෙන ආරම්භක මොහොත දැන් මේ දෙන්න මේම දිය වෙලා ඉන්න පුළුවන්ද ඒ කිව් වශයෙන් මේ ආයන සියල්ලම නැත්තම් කොටසක් ඉතුරු වෙද්දී කොටසක් තැන්පත් වේද MgOH2 විදියට. ඔක තමයි අපිට කියන්නේ අවක්ෂේපයක් එනවාද නැද්ද කියලා බව වෙනාලි කියන්නේ ඕකට. පැහැදිලි කියන්නේ ඒකකොට මේ වගේ තැනකදී බලන්න ඕනේ අදාළ සමතුලිතය කියලා බලන්න ඕනේ අවක්ෂේපයට අදාළ සමතුලිතය. මෙතන ගත්තොත් අවක්ෂේප වෙන්නේ MgOH2 නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. අවක්ෂේපයකට දාන්න නැති කෙනට පුළුවන් ඔයාලට දෙලින්ම ගානේ KSP ප්‍රකාශනයේ KSP යගේ දෙන්නේ අවක්ෂේපය තමයි. පැහැදිලි මේකෙන් ඒකට ගෙලින්මාට MgOH2 මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයට අදාළ බැලන්ස් එක ලියන්න පුළුවන්. හරි? වම් පැත්තේ ගණේ මතකනේ KSP ප්‍රකාශන ලියද්දි වම් පැත්තේ ගණේ දකුණු පැත්තේ AQ කට්ටිය දිවෙච්ච අය. හරිද? දැන් පුළුවන් නේද KSP එක ලියන්න? දැන් ඔයාලට KSP එක ලියන්න. ඔයාලට KSP එනවා. KSP කියන්නේ KSP ම තමයි නේ. දකුණු පැත්තේ සාන්ද්‍රණ වම් පැත්තෙන් බෙදෙනවා. දකුණු පැත්තේ Mg2 + AQ දෙකක් හයිඩ්‍රොක්සයිඩ් ඉඳ හයිඩ්‍රොක්සයිඩ් වර්ගය. හරි?
වම් පැත්තෙන් බෙදන්න දෙයක් නැහැ. ඝනයකට සමානකම් දක්වන්න තියෙනවා. වම් පැත්තෙන් බෙදන්න යන්නේ නැහැ. ඔච්චරයි. මෙතනදී KSP හඳුන්වන විකල්පනාව තමයි KSP කියලා කියන්නේ. ද්‍රාවිතා ගුණය කියලා කියන්නේ. ඒතකොට මේක හඳුන්වන්නේ මේක ද්‍රාවිතා ගුණය KC වගේමයි විෂ්ණාත්වයේ මත විතරක් නඩා පවතින අදාළ සංයෝගයට ලාක්ෂණික වෙච්ච නිදාගයක් KSP කියන්නේ. ඒතකොට ද්‍රාවිතා ගුණය මෙන්න මේ ටිකට කියනවා නමක් මොකද්ද? අයනික ගුණිතය කියලා. මෙන්න මේ KSP සමාන කරන මෙන්න මේ පදයට කියනවා අයනික ගුණිතය කියලා. හරි? අයනික ගුණිතය. අයනික ගුණිතය කොට මේ නිකම්ම ඇන්ඩ ගුණ කරන්නේ නැහැ. නිකම් ඇන්ඩගේ සාන්ද්‍රණ ගුණ කරලා හරියන්නේ නැහැ. මේ ප්‍රකාශනයේ අණු වර්ගයේ ධන ඒවත් එක්ක ප්‍රකාශනයට අනුරූප මේ පදේ මේ සමාන කරන පැත්තට කියන අයනික ගුණිතය කියනවා. හරි? එතකොට මේක ද්‍රාව්‍යතා ගුණිතය. අවක්ෂේපයක් ආපු පද්ධතියකදී නම් මේ ද්‍රාව්‍යතා ගුණිතය KSP එක සමාන වෙන්න ඕනේ මේ අයනික ගුණිතයට. පැහැදිලි? අවක්ෂේපයක් ඇති වෙච්ච අවස්ථාවකදී නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ KSP කියන එක මේ ද්‍රාව්‍යතා ගුණිතය කියන නියතාවයට සමානව තමයි මේ අයනික ගුණිතය හැදෙන්නේ. පැහැදිලි? එතකොට දැන් අවක්ෂේපයක් එනවද නැද්ද කියලා මොකද අපි කරන්න ඕනේ? අදාළ ආයන මිශ්‍ර වූ ආරම්භක මොහොතේදී මෙන්න මේ ආයන දෙකේ සාන්ද්‍රණ හොයා ගන්නවා. ඒ සාන්ද්‍රණ මෙතනට දාලා බලනවා. මේ සාන්ද්‍රණ මෙතනට දාලා බලනවා එන උත්තරේ KSP ට වඩා අඩුද වැඩිද සමානද කියලා. පැහැදිලි කියන්නේ? එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ දැන් මේ ලැබිච්ච ඉලක්කම් තියෙනවානේ. ඒ වලට මෙතනට ආදේශ කරලා බලන්න. පැහැදිලි? MG2 සාන්ද්‍රණය 0.5 මම මේ පැත්තේ ලියන්න. මේ ඔයා මෙතනට ආදේශ කරොත් ඔයාලට එනවා. දැන් KSP සමානයි කියලා තාම ලියන්න එපා. බැලන්ස් එක ලියුවට කමන්නේ අපි තාම දන්නේ නැහැනේ. අපි උපකල්පනය කරනවා අවශ්‍යකයක් එන්නේ නැති කියලා හිතලා බැලන්ස් එක ලියනවා. බැලන්ස් එක ලියලා අපි ප්‍රකාශනය ලියනවා. හැබැයි තාම KSP සමානයි කියලා මේවා ලියන්න අපි දන්නේ නැහැ සමාන වෙලාද කියලා. හොඳයි. මොකද අවශ්‍යකයක් ආව කියලා 100% තාම විශ්වාස නැහැනේ. ඒ නිසා අපි කරන්නේ ආයනික ගුණිතය කියලා වාක්‍යයක් ලියලා මෙන්න මේ ඉලක්කම් දෙක ආදේශ කරලා බලන්න. හරි? ආයනික ගුණිතය කියලා වාක්‍යයක් කියන්න. ආයනික ගුණිතය. ආයනික ගුණිතය කියලා කියන්නේ එතකොට මොකද්ද? මෙන්න මේ මැග්නීසියම් භාරයක් හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය. හරි? Mg2+ වාරයක් හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය. මේ දැන් ද්‍රාවණ මිශ්‍ර කළොත් මේවනේ සාන්ද්‍රණ අන්නේ ටික ආදේශ කරලා බලන්න මොකක්ද දෙන උත්තරේ කියලා. ඔයාලට මෙතන එනවා Mg2+ සාන්ද්‍රණය 0.025. හරි? ඔයාලට හයිඩ්‍රොක්සයිඩ් එනවා 0.1. මේ ඒකේ වර්ගය. ඔන්න ඔය විදිහට උත්තරයක් එනවානේ. මේ ෆස්ට් ටයිම් ආදේශ කරද්දී එක කලියන නැත්නම් ලකුණක් කැපෙනවා අපරාධේ. හරි රචන ප්‍රශ්නකදී. එතකොට දැන් උත්තරේ ගත්තොත් එහෙම දශමිකයේ වර්ගය 10 2යි නේ. එතකොට 0.02 පහර 2 නේද? එතකොට 2.5 වාරයක් 4ක් එනවා. හරිද? දැන් ඔන්න ඔය ආපු උත්තරේ එකගේ තියන්න. ඔය ආපු උත්තරෙත් එක්ක ඔයාලට සංසන්දනය කරන්න KSP යගේ. KSP යගේ දෙනවා ගන්න. හරි? ගානදී KSP යගේ දෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ආපු උත්තරයත් එක්ක අයනික ගුණිතය වශයෙන් අපි තාම දැන් පොඩි අවුලක් තියෙන මොකද්ද? අපි අවක්ෂේපයක් ආවා කියලා හිතන් බැලන්ස් එක ලියලා KSP ලිව්වට මෙහෙම ගැටලුවක් තියෙන මොකද අපිට තාම 100%ක් විශ්වාස නැහැ අවක්ෂේපයක් ආවද නැද්ද කියලා. මොකද ඒක තමයි අපි හොයන්නේ. පැහැදිලිද? අවක්ෂේපයක් ආවොතින් මේ බැලන්ස් එකනේ තියෙන්නේ, මේ ප්‍රකාශනයේ තියෙන්නේ ඒකයි ලියාගත්තේ. එතකොට මේ ද්‍රාව්‍යතා ගුණිතය සමාන කරන මේ පදවලට කියන්නේ මොකද්ද? නම් මේ දකුණු පැත්තට කියන නම අයනික ගුණිතය. අන්නේ අයනික ගුණිතය හොයනවා මොකද? අවක්ෂේපයක් ඇවිල්ලා සමතුලිත තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අනික ගුණිතයේ උත්තරේ KSP ට සමානව තියෙනවා. හරි? එතකොට හිතන්න ඕන මෙන්න මේ අයනික ගුණිතය ආපු උත්තරය අඩුයි කියලා KSP ට වඩා. ඒ කියන්නේ මොකද? තව මේ සාන්ද්‍රණ මදි. දැන් තව මේවා එන්න ඕන කියන්නේ තව දිය වෙලා ඉන්න පුළුවන් කියන්නේ. එහෙනම් අවක්ෂේපයක් නැහැ කියන එක තමයි. පැහැදිලි කියන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න මේ අයනික ගුණිතය වශයෙන් ලැබුණු උත්තරය KSP ට වඩා අඩුයි කියලා හිතන්න. අයනික ගුණිතය KSP ට වඩා අඩුයි කියලා හිතන්න මොකද කියන්නේ? ඒ කියු කට්ටිය තව මදි. තව ආවොත් තමයි මෙන්න මේ KSP යකට මේ අයනික ගුණිතය සමාන වෙලා සමතුලිතයක් එන්න පුළුවන්. හරියට නිකන් QC කතන්දරේ කිව්ව මතකද? KC සහ QC සංසන්දනය කතා කරේ. බලන්න රසායනික සමතුලිතතාවය විශ්ලේෂණය පොඩ්ඩක් එතනින් මැච් කර ගන්න පුළුවන්. ප්‍රතික්‍රියාලබ්ධිය රසායනික සමතුලිතතාවය විශ්ලේෂණය බලන්න. ඒකට ඒකෙන් තුනක් මැච් කරන්න පුළුවන්. මොකද්ද මම මේ කියන්නේ කියලා. එතනදී ප්‍රතික්‍රියාලබ්ධිය අනුරූපයි. මෙතනදී මොකටද? අයනික ගුණිතය. හරි? කියන්නේ සමතුලිතයක් එන්න නම් සමතුලිතයක් ඇවිද්ද නැද්ද කියලා කතන්දරයක් ප්‍රතික්‍රියාලබ්ධියද කිව්වේ. අර ප්‍රතික්‍රියාලබ්ධිය සමානයි නම් KC ට හෝ KP ට කියන්නේ QC එක සමාන නම් KC ට සමතුලිතයක්. QP එක සමාන නම් KP ට සමතුලිතයක්. හරි?
QC හරි QP හරි K යකට වඩා අඩු නම් අර කිව්වා අපි දකුණු පැත්තට කියලා තමයි බැලන්ස් එක එන්නේ. වැඩි නම් අපි කිව්වා ප්‍රතික්‍රියා ලබ්ධිය K යකට වඩා වැඩි නම් අපි කිව්වා වමට කියලා තමයි සම්බන්ධ දෙන්නේ කියලා. අන්නේ වීඩියෝ එකක් පොඩ්ඩක් හොඳට බලන්න. ප්‍රතික්‍රියා ලබ්ධිය කියන රසායනික සම්බන්ධතාව වීඩියෝ එක. මොකද මේ පාඩම් අතර හරි සම්බන්ධයක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? මෙතන මේ අයනික ගුණ කියන කතාන්දරය අතරම ප්‍රතික්‍රියා ලබ්ධියක් තමයි මේ හොයන්නේ අතන. හරි? ප්‍රතික්‍රියා ලබ්ධිය K යකට සමාන වුණොත් තමයි සමතුලිතයක් පවතින්නේ. දැන් යම් තැනකදී අවක්ෂේපයක් එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ සමතුලිතය තියෙන්න ඕනේ. මේ අයනික ගුණය KSPට සමාන වෙන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? මම දැන් මෙතනදී ප්‍රතික්‍රියා ලබ්ධිය Q ගැන කියන්නේ නැහැ. ඔයා Q ගැන ප්‍රතික්‍රියා ලබ්ධිය සම්බන්ධ දේ රසායනික සමතුලිතතාව හොඳට බලන්න මේ වීඩියෝස් ටික. එතනදී හොඳට ඔයාලට අහුවේ මම මේ කියන කතාන්දරය. හරි. එතකොට දැන් මොකද කරන්න ඕනේ? මේ අයනික ගුණය සසඳන්න ඕනේ KSP එක. හරි? දැන් අර බස් කතාවට එන්න. හරි? බස් එකක් තියෙනවා මගින් 75ක් යන්න පුළුවන්. 75ක් යන්න පුළුවන් බස් එකට 30ක් ආවොතින් ඉඩ මදි නෑනේ. ඇතිනේ හොඳටම. ඒ කියන්නේ අවක්ෂේපයක් නෑ. මොකද මේ ඉඩ කියන්නේ? දිය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ජලය එක්ක හොඳට මිශ්‍ර වෙනවා කියන එක අයන වලට වතුරේ ගානේ ඉඩ ඇති. හරි? ජලයේ පැතිරිලා ඉන්න බැරි වුණාම අයන වලට ඉඩ මදි වුණා වගේ සන්තුෂ්ටයි. උඩරිම දැන් පැක් වෙලා තියෙන්නේ සෙනඟ බස් එකට. දැන් තව ඉඩ නෑ. අන්න ඉතුරු කටිය හැරලා යනවා. ඒ කියන්නේ අන්න අවක්ෂේප වෙනවා කියන්නේ අර ජලීය පද්ධතිය ජලයක මික්ස් වෙලා අර අයන වලට පැතිරිලා ඉන්න ඉඩ මදි. අන්න අයනයකට ගුලි වෙලා පතුලේ දැන්පත් වෙනවා අවක්ෂේප වෙනවා. සන්තුෂ්ට අවස්ථාවට ආවට පස්සේ. පැහැදිලි කියන්නේ එතකොට මෙන්න මේ ආයනික ගුණය මේ ආයනික ගුණය වශයෙන් ආපු අගය ඉතින් KSP වලට කුඩා කියලා. ඒ කියන්නේ බස් එකේ ඉඩ තාම මදි වෙලා නැහැ. තාම අවක්ෂේපයක් නැහැ. 75ක් යන පුළුවන් බස් එකට 30ක් වෙනවා. කපෝ ඉඩ ඇති. 30ක් වෙනවා. ඉඩ ඇති. 35ක් ඇති. 60ක් ඉඩ ඇති. 70ක් ඉඩ ඇති. 74ක් ඒත් ඉඩ ඇති. 75 අන්න ෆුල්ම පැක්. හරි? 75 ඉබුලම හිටගෙන මාරලා යන්න පුළුවන්. එහෙනම් 75ම දැන් හරි. තව යන්න බෑ. 76 වෙනියා මොකද වෙන්නේ? එයාට බලන් ඉන්න වෙනවා. 77 වෙනියා එයාට ඉඩ නැහැ. 78 වෙනියා ඉඩ නැහැ. අන්න අවක්ෂේප වීම දැන් තේරුම් ගන්න හොඳට. ඔය බස් කතාවත් එක සමාන හොඳට මේ පාඩම තේරුම් ගන්න පුළුවන් මම නම් කියන්නේ. පැහැදිලි මේ කියන්නේ? එතකොට මේ අයනික ගුණිතය KSPට වඩා අඩුයි කියන්නේ මොකද? තාමත් KSP යගේ හදන්න බෑ මේ ඉලක්කම් වලින්. කියන්නේ තාම කොහොමද සමතුලිත වෙන්නේ නැහැ. තාම අවශ්‍යයක් ගැන හිතලවත් නැහැ. හරි පැහැදිලි නේද? ඔන්න යාන්තමට මේක සමාන වුණාම මොකද වෙන්නේ? ඔන්න KSP අගයට අයනික ගුණිතය හරියටම සමාන වෙනවා. හරි? අන්න තව චුට්ටක් මේ අයනික ගුණිතය වැඩි වුණු ගමන් ඒ වැඩි චුට්ට අවක්ෂේප වෙනවා සමානව තියාගන්න. තවත් වැඩිනොත් එහෙනම් අයනික ගුණිතය KSP ට වඩා වැඩි ටික අවක්ෂේප වෙනවා සමානව තියාගන්න. දිගින් දිගටම KSP ට සමානව අයනික ගුණිතය තියාගෙන වැඩියෙන් තියෙන අයන තැන්පත් කරගෙන අවක්ෂේප වෙනවා. ඔන්න අවක්ෂේපයක් එනවද නැද්ද හොයන විදිය. එහෙනම් මොකක්ද අපි හොයන්න ඕනේ? ද්‍රාවණ මිශ්‍ර මොහොතේ අයන වල සාමන හොයාගෙන අයනික ගුණිතය හොයනවා. ඒක සසඳනවා KSPත් එක්ක. ඒතරා තේරෙනවා අයනික ගුණිතය KSPට වඩා අඩු නම් මේ උත්තරේ. ඉතින් මේක KSPට වඩා අඩුයි කියලා. එහෙම අඩු නම් අවක්ෂේපයක් එන්නේ නැහැ. තව AQ අයන මදි. තව දී වෙන්න පුළුවන්. අයනික ගුණිතය KSPට සමානයි නම් අන්න අවක්ෂේපයක් එන්න ඔන්න මෙන්න. ඒ කියන්නේ තව චුට්ටක් මේ අයන වැඩි වෙච්ච ගමන් වැඩි ටික දැන්පත් වෙනවා. ඒ කියන්නේ අවක්ෂේපයක් එන්න පටන් ගන්න මොහොත. අයනික ගුණිතය KSP එක අයනික ගුණිතය මේක අයනික ගුණිතය KSPට සමානයි. අපිට හිතන්නකො මේ අයනික ගුණිතය KSPට වැඩි එකක් ආවා කියලා. මේ අගේ KSPට ඉක්මවපු වගේක්. මේ ආපු උත්තරේ අයනික ගුණිතය KSPට වඩා වැඩි එකක් කියන්නේ මොකද? අන්න අයන වැඩියෙන් තියෙනවා. එහෙනම් අයනික ගුණිතය KSPට සමානව තියාගෙන අර වැඩි ටික ඔක්කොම අවක්ෂේප වෙනවා. අන්න අනිවාර්යයෙන්ම අවක්ෂේපයක් එනවා. හරි? 75ක් යන පුළුවන් බස් එකට 80ක් ආවොත් මොකද කියන්නේ? 75 යනවා. ඉතුරු බස් දෙනා ඉතුරු වෙනවා. අන්නේ යන්නේ ඉන්නේ නැති කට්ටිය තමයි මේ අවක්ෂේප කියලා කියන්නේ. දැන් මේකේ එහෙනම් අවක්ෂේපයක් ඇතිවන්නේද නැද්ද කියලා කොහොමද කියන්නේ? KSP අගයත් එක්ක අයනික ගුණය සංසන්දනය කරන්න ඕන. හරි? KSP අගය සමග අයනික ගුණය සසඳනවා. එතකොට අයනික ගුණය KSPට සමාන නම් මිශ්‍ර කළ මොහොතේදී. ඒ කියන්නේ මිශ්‍ර කළ මොහොත ෆුල් පැක් වෙච්ච බස් එකක්. හැබැයි තාම ඊට මදිලා නැහැ. තව චුට්ටක් හරි අයන ආවොත් එහෙම ඊට මදි වෙනවා. හරි? එහෙනම් අයනික ගුණය KSPට සමාන වුණොත් එහෙම අවක්ෂේපයක් ඇතිවීම ආරම්භක අවධියේදී අවක්ෂේපයක් එන්න ඕන මෙන්න කියන්නේ අයනික ගුණය KSPට සමාන නම් කලවම් කරපු ගමන් අයනික ගුණය KSPට වඩා වැඩි කියන්නේ මොකද? මිශ්‍ර ක්‍රමවලදී අයනික ගුණය KSP ඉක්මවා ගිනවා. ඒ කියන්නේ එහෙම ඉක්මවා ගිහලා තියෙන්න බෑනේ. අන්න එනම් වැඩි ටික අවක්ෂේප වෙනවා අනිවාර්යයෙන්. වැඩි ටික අවක්ෂේප වෙලා අයනික ගුණය KSPට සමානව තියා ගන්නවා. ඊට වැඩියෙන් තියෙන ටික අවක්ෂේප වෙනවා. පැහැදිලිව අවක්ෂේපයක් ඇති වෙනවා. ද්‍රාවණ මිශ්‍ර කරාට පස්සේ අයනික ගුණය KSPට වඩා අඩු නම්
KSP එකට අඩුයි කියන්නේ මොකද? තව AQ වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව දී වෙන්න පුළුවන්. එහෙනම් අවශ්‍යකයක් තමයි කියලා නැහැ. ඔන්න දැන් තියරි ලියා ගන්නවා. මේ අයනික ගුණිතය KSP ට වඩා අඩු නම් අවක්ෂේපයක් ඇති නොවේ නේ. අන්න නිගමනය. අයනික ගුණිතය කියන උත්තරය අදාළ අවක්ෂේපයේ KSP එක දෙන්න ඕනේ. ඒක ගානේ දෙනවා නේ. KSP එක දත්තයක් විදිහට ගානේ දෙනවා. මේක දත්තයක් වශයෙන් මෙතන දෙනවා ගානේ අනිවාර්යයෙන්. එතකොට ඒ දත්තයත් එක්ක මේක සසඳන්න. හරි. ඒ KSP අගයට වඩා අයනික ගුණිතය අඩුයි නම් අන්න නිගමනය අඩුයි නම් අවක්ෂේපයක් එන්නේ නැත. අවක්ෂේපයක් නොලැබේ. හරි. අයනික ගුණිතය KSP ට සමාන හෝ වැඩි නම් ඔය සමානයි කියන්නේ නම් අවශ්‍යකයක් එන්න ඔන්න වෙන අවස්ථාවක්. අපි ඒ අවශ්‍යකයක් එනවා කියලා ගන්නවා. මොකද ආරම්භක අවස්ථාව. මේ අයනික ගුණිතය KSP ට සමාන හෝ වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි කියන්නේ ඒ වැඩි ටික දැන්පත් වෙන්න ඕනේ යන අවශ්‍යකයක් ඇති වෙයි. හරි. ඒතර අපිට දානකදී මේ අයනික ගුණිතයයි KSP එකයි සමාන වෙන අතරමැද අවස්ථාවක් දෙන එකක් නෑ. දෙන්නේ කොහමද? එක්ක ආරම්භයේදී ද්‍රාවණ මිශ්‍ර කළ පසු ද්‍රාවණ මිශ්‍ර කළ මොහොතේදී අයනික ගුණිතය KSP ට වඩා අඩුවෙන් එන්න දෙයි. එතකොට කිදැට හැදෙම අයනික ගුණිතයට වඩා KSP ට වඩා අයනික ගුණිතය අඩුයි. එහෙනම් තව අයන දී වෙන්න පුළුවන්. එහෙනම් අවශ්‍යකයක් ඇති නොවේ. අයනික ගුණිතය KSP ඉක්මවා ගිහිලා KSP ට වඩා වැඩි නම් අයනික ගුණිතය පැහැදිලිව කියන්න පුළුවන්. මේ වැඩි තියෙන බෑ. ඒ වැඩි ටික අවශ්‍ය වෙනවා. අයනික ගුණිතය KSP ට සමානව තියාගන්න විදිහට වැඩි ටික අවශ්‍ය වෙනවා. නම් පැහැදිලිව අවශ්‍යකයක් ඇති. එහෙනම් හරියට තියෙන්නේ අයනික ගුණිතය KSP ට වඩා අඩු නම් ලියා ගන්න. අයනික ගුණිතය KSP ට වඩා අඩුයි කියලා කියන අවශ්‍යකයක් එන්නේ නැහැ. අයනික ගුණිතය KSP ට වඩා අඩු නම් අවශ්‍යකයක් එන්නේ නැහැ. තව දී වෙලා ඉන්න පුළුවන්. අවශ්‍යකයක් එන හිතලවත් නැහැ. හරිද? අයනික ගුණිතය KSP ට වඩා වැඩි නම් අයනික ගුණිතය KSP ට වඩා වැඩි කියන්නේ එහෙනම් වැඩියෙන් තියෙන්න බෑනේ. අනේ වැඩි ටික තැන්පත් වෙනවා අයනික තුල අවශ්‍ය වෙනවා. අයනික ගුණිතය KSP ට සමාන වන තුරු වැඩියෙන් තියෙන අයන අවශ්‍ය වෙනවා. ඒකට නම් පැහැදිලිව අවශ්‍යකයක් ඇති වෙයි. ඒ මිශ්‍රකල මොහොතේ අයනික ගුණිතය සමාන වුණොත් KSP ට අපිට කියන්න පුළුවන් මිශ්‍රකල මොහොතේදී අයනික ගුණිතය KSP ට සමාන නම් අවශ්‍යකයක් ඇති වෙන්න ඕන වෙන්න තව චූට්ටක් මේ ආයෙ වැඩි වෙච්ච ගමන් ඒ වැඩිට දැන්පත් වෙන හින්දා අවශ්‍යකයක් ඇති වීම ආරම්භ අධ්‍යයනය ඇත. හරි. එහෙනම් අපිට පොදු කියන්න පුළුවන් ආයනික ගුණිතය KSP ට සමානව හෝ වැඩියෙන් තිබුණොත් ආරම්භයේදී ආයනික ගුණිතය KSP ට සමානව හෝ වැඩියෙන් ඉක්මවා තිබුණොත් මිශ්‍රකල මොහොතේදී අවශ්‍යකයක් ඇති වෙයි. මිශ්‍රකල මොහොතේදී ආයනික ගුණිතය KSP ට වඩා අඩු නම් අවශ්‍යකයක් ඇති නොවේයි. ඔන්න නිගමන. උදාහරණ කරන් දින්න දැන් ගානේ ෆෝමැට් එක බලමු ආයෙ බලන්න. අපිට විභාගෙදී ගානක් දෙන්න පුළුවන් මෙන්න මේ සංයෝගයයි මේ සංයෝගයයි එක්ක ද්‍රාවණ දෙකක් වෙන්න පුළුවන් කොහොම හරි කමන්නේ මෙන්න මේ සංයෝගයයි මෙන්න මේ සංයෝගයයි මිශ්‍ර කරනවා මිශ්‍ර කරලා පස්සේ අවසන් පරිමාව මෙච්චරයි හරි ටික ගන්න පුළුවන් නේ අපිට ඒතකොට මෙන්න මේ සංයෝගය සහ මෙන්න මේ සංයෝගය කලවම් කරනවා අන්න ඒ පද්ධතිය මොකක්ද හොයා ගන්න ඕනේ ඒ මිශ්‍ර කරන මොහොතේ අදාළ අයන වල සාන්ද්‍රණය කියන්නේ අයන හොයාගන්නේ කොහොමද ගානේ දත්තයක් වශයෙන් KSP දෙන්නේ අදාළ අවශ්‍යමේ තමයි. එතකොට ඒක අයන දෙක බැලුවා අපිට හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ද්‍රාවණ ඒ කට්ටිය දෙන්නේ කලවම් කරනවා. ඒ දෙන්න කලවම් කරාට පස්සේ ඒ ලැබෙන මිශ්‍රණය දෙන්න කලවම් කරාම ලැබෙන අදාළ මිශ්‍රණය එම අයන දෙකේ මිශ්‍ර කළ මොහොතේ සාන්ද්‍රණය. ඒ මිශ්‍ර කරපු ගමන්ම සාන්ද්‍රණය. අන්නේ සාන්ද්‍රණය උදාහරණ මොකක්ද හොයන්නේ? අදාළ අයනික ගුණිතය. අන්නේ අයනික ගුණිතය හෙව්වට පස්සේ ඒ අයනික ගුණිතය KSP ට වඩා අඩු නම් අවශ්‍යකයක් එන්නේ නැහැ. අයනික ගුණිතය KSP ඉක්මවා ගියොත් නම් පැහැදිලිවම මේ වැඩියෙන් තියෙන ටික අවශ්‍ය වෙන්න ඕනේ නම් අවශ්‍යකයක් ඇති වෙයි. පැහැදිලි? ඔන්නෝම තමයි කරන්නේ. හරිද? ගානක් හදමු ඊගා වීඩියෝ එකේදී. ඊට පස්සේ මේ තව පොඩි කාලයක් කියන්නම්. දැන් සමහරක් වෙලාවට අවශ්‍යකයක් ඇති වෙන අවස්ථාවකදී ඒ ඇතිවන අවශ්‍යකයේ ප්‍රමාණය කොච්චරක්ද කියලා අහනවා. යද්දී ගානේ මුල් කොටස සමහරට අහන්න පුළුවන් මෙන්න මේ දෙන්න කලවම් කරනවා මේ දෙන්න කලවම් කරාම අවශ්‍යකයක් ඇති වෙනවා කියලා පෙන්නන්න කියලා ඒක ඔප්පු කරා ඊට පස්සේ දෙවෙනි කොටසේ අහනවා එහෙනම් ඇති වෙන අවශ්‍යකයේ ප්‍රමාණය කොච්චරද කියලා මවුල ගන්න කොච්චරද කියලා. හරිද කියන්නේ? ඒකම හරියට දෙයක් නෙමෙයි මෙහෙමයි. එතනදී පොඩි උපකල්පනයක් කරනවා. එතනදී මොහොතකට KSP සංකල්පේ අමතක කරනවා. දැන් මම මේක කියන්නේ. දැන් සිල්වර් ක්ලෝරයිඩ් කියන අවශ්‍යකයක්. හරි? සිල්වර් ක්ලෝරයිඩ් කියන අවශ්‍යකයක්. හරි? හිතන්න එක්තරා ද්‍රාවණයක Ag+ අයන මවුල 5ක් තිබුණා කියලා. පුළුවන් ද පිටින් ක්ලෝරයිඩ් දාලා මේ Ag+ මවුල 5ම අවශ්‍යක කරන්න. අපි ඉනෝගනි රෙඩොක්ස් වගේ පාඩම් වල ගණන් හදද්දී අපි කියනවා සාමාන්‍ය මවුල ගණන් හදද්දී වා කියනවා Ag+ මවුල 5ක් තිබ්බොත් අවශ්‍ය වෙන ක්ලෝරයිඩ් මවුල 5ක් දැම්මම AgCl මවුල 5යි කියලා කියනවා. හැබැයි ඒ කියන්නේ KSP පාඩම මොහොතකට අමතක කරලා නේද? සිල්වර් අයනත් එක්ක ක්ලෝරයිඩ් අයන AgCl කියන සුදු පාට අවශ්‍ය ලැබෙනවා. දැන්පත් වෙනවා. හරි? අනුපාතය ගත්තොත් 1:1:1යි නේ.
ඔය ඉනෝගනික් වල D බ්ලොක් වල ලිගන සම්බන්ධ ගණන් එහෙම වලදී සමහරක් තැන්වලදී ඕන වෙනවා. දැන් සුදු පාට අවක්ෂේපයක් ලැබුණා. මෙන්න මෙච්චරක් AGC අවක්ෂේපේ මෙච්චරක් ග්‍රෑම් එක මවුල කරලා එහෙම සිද්ධිවලදී ඔයා මේ KSP කියලා සංකල්පයක් මතක් කරගන්නේ නැහැ නේ. එතකොට ඒකින KSP ගානදී අතරම අවක්ෂේපයක් ඇතිවන්නේද නොවන්නේද අපෝහණය කරන බව වෙනවන කිව්වොත් එහෙම අපි අර කලින් කියපු විදිහට ද්‍රාවිතාවන්ත සංකල්ප සම්බන්ධ කරලා ගාන හදලා වෙනම ඔප්පු කරලා වෙනවා. එතනින් එහාට අපි නෝදී කොච්චරක් දැන් මේ අවශ්‍ය වෙනවද කියලා එතනදී මොහොතකට KSP අමතක කරන්න වෙනවා. මම ඒ කියලා කියන්නම්. දැන් Ag+ මවුල 5ක් තිබුණොත් මේ Ag+ මවුල 5ට ක්ලෝරයිඩ් 5ක් දැම්මම AgCl කියලා අවශ්‍ය වෙනවා. හැබැයි KSP කියන සංකල්පය අනුව අවක්ෂේපයක් ආවට පස්සේ අදාළ දිය වෙච්ච සාන්ද්‍රණය බිඳුවක් වෙන්න බෑනේ. මොකද ඕනම අවක්ෂේපයකට පොඩ්ඩක් හරි දිය වෙලා තියෙන පුළුවන් සමතුලිතයක් තමයි අවක්ෂේපයක් ආවා කියන්නේ දිය වෙච්ච සහ තැම්පත් වෙච්ච අතරනේ. එතකොට ඔයා හිතනවාද Ag+ මවුල 5ක් තිබ්බොත් මේ පහම අවක්ෂේප වුණොත් ද්‍රාවණයේ AQ සාන්ද්‍රණය ශුන්‍යයි Ag+ කි. එහෙනම් සමතුලිතයක් නැහැනේ අවක්ෂේප වෙච්ච කට්ටිය සහ දිය වෙච්ච කට්ටිය අතර. එහෙම වෙන්න බෑනේ. පැහැදිලිවම අවක්ෂේපයක් ආවා කියලා කියන්නේ මොකද්ද? පැහැදිලිවම අවක්ෂේපයක් ආවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් දිය වෙලා උපරිමයට ගිහිල්ලා තමයි අවක්ෂේප වෙන්නේ. AQ කට්ටිය ශුන්‍ය වෙන විදියක් නැහැ. හැබැයි රෙඩොක්ස් වලදී ඔයගේ අර ගණන්ගේ ගණන් හද ඉනෝගනික් වල අර සම්බන්ධතා ගන්නකොට අපි ඔය KSP සංකල්පයක් සලකන්නේ නැහැ. අපි හිතන්නේ Cl+ 5ක් තිබ්බොත් ක්ලෝරයිඩ් 5ක් දැම්මොත් Ag+ 5ම අවක්ෂේප වෙනවා කියන. හරි. Cl+ 5කට ක්ලෝරයිඩ් දැම්මොත් 7ක් මොකද වෙන්නේ? 5ට 5 අවශ්‍ය වෙලා ක්ලෝරයිඩ් දෙකක් ඉතුරු වෙනවා නේ. Ag+ 5ට දැම්මොත් එහෙම 20ක් ක්ලෝරයිඩ් මොකද වෙන්නේ? Ag+ 5ට ක්ලෝරයිඩ් 5ක් අවශ්‍ය වෙලා AgCl 5ක් ලැබිලා අර ක්ලෝරයිඩ් 20න් 5ක් ගියාම 15ක් ඉතුරු වෙනවා. ඒ ක්ලෝරයිඩ් වලින් නම් ක්ලෝරයිඩ් ඉතුරු වෙනවා Ag+ අපි ඉතුරු වෙනවා කියලා කියන්නේ නැහැ. එයා අපි හිතනවා ඔක්කොම තන්පත් වෙනවා කියලා. කියන්නේ වැඩියෙන් දැම්මොත් එහෙම කෙනෙක් ඉතුරු වෙනවා අනිත් කෙනා සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා කියලා කියනවා. හැබැයි කවදාකවත් සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න බෑ නේද? KSP කියන සංකල්පයන් හොගත්තොත් එහෙම නිකම් ගානක් හදන්න නැතුව අපි KSP කියන සංකල්පයන් හොගත්තට පස්සේ කවදාකවත් කිසිම අයනක සාන්ද්‍රණය ශුන්‍ය වෙන්න බෑ නේද? අවක්ෂේපයක් ආවොත් දැනද? අවක්ෂේපයක් ආපු දැනක අදාළ අවක්ෂේපයේ තියෙන අයන දිය වෙනා යම් ප්‍රමාණයක් ද්‍රාවණයේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ කිසි කෙනෙක් ශුන්‍ය වෙන්න බෑ නේද? ඔයා කොහොමද කියන්නේ මේ KSP සංකල්පය අනුව සිල්වර් අයන 5ක් තිබ්බ දිය වෙලා මුලින්ම. ඒකට ක්ලෝරයිඩ් දැම්මා. දාදී Ag+ අයන 5ම තැම්පත් වුණා. දැන් දිය වෙච්ච Ag+ ශුන්‍යයි. මෙතනට බිඳුව දැම්මොත් KSP බිඳුවයි. KSP කිසියම් අගයක් පොඩි හරි අම්පි අගයක් KSP කියන එකක් තියෙනවා අවක්ෂේප කරනවා. පැහැදිලි මේ කියන්නේ. අන්න එතනදී අවුල් වෙනව නේද? එතකොට හැබැයි අපි මේ වගේ ගණන් හදද්දී KSP මොහොතකට අමතක කරලා තමයි හදන්නේ. දැන් මෙහෙම හදන්නේ. මෙතන Cl+ මවුල 5ක් තිබ්බොත් 5ම අවක්ෂේප කරන්න බෑ තමයි. නමුත් 4.99ක් විතරම අවශ්‍ය කරන්න පුළුවන්. චූටි ගානයි ඉතුරු වෙන්නේ. මොකද KSP කියන්නේ බොහොම කුඩා ඉලක්කන්නේ. KSP බොහොම පොඩි ඉලක්කන් නිසා මේ බොහොම පොඩි ඉලක්කම් මේ සාන්ද්‍රණය. පැහැදිලි කියන්නේ ඒකින් තේරුම් ගන්න. අපි ගණන් හදද්දී උපකල්පනය කරනවා Ag+ 5කට ඇති වෙන පිටින් ක්ලෝරයිඩ් දැම්මොත් Ag+ 5ම අවශ්‍ය වෙනවා. AgCl 5ක් ලැබෙනවා කියන්නේ. පැහැදිලිද? හැබැයි ඇත්තම හදන්නේ මේ Ag+ 5ම කවදාකවත් අවශ්‍ය කරන්න බෑ. අවශ්‍ය කරන්න පුළුවන් උපරිම 4.99 නොම ගන්න. චූට්ටක් හරි ඉතුරු වෙන්නේ ඇයි? පුංචි ලක්කම කරේ මේ AQ ඉතුරු වෙන හේතුව KSP අගේ නිර්මාණය කරන්න ඕන නිසා. මොකද අවක්ෂේපයක් ආව කියන්නේ පැහැදිලි සමතුලිතයක්. එතකොට අනිවාර්යෙන් KSP අගට සමානව අයනිකුත් KSP ට සමානව අයනිකුත් තියෙනවා. දැන් තේරෙනවද මේ කියන්නේ? එතකොට හැබැයි ගණන් හදද්දී ඔක පටලව ගන්න ගියොත් එහෙම ගාන නිකන් අවුල් යනවා. මොකද හේතුව මවුල 5ක් Ag+ තියෙන තැනකින් 5ම බැරි වුණාට 4.99ක් කියන්නේ 5ට ආසන්නයි. ගාන හදද්දී ඒකට අර චූටි ප්‍රමාණයක් ඉතුරු වෙන හිතන්න ඕනේ නැහැ. එහෙනම් මේ විදිහට ගණන් කොහොමද දෙන්න පුළුවන්? පළවෙනි කොටසේ අහන්න පුළුවන් මෙන්න මේ දෙන්න කලවම් කරා අවක්ෂේපයක් ඇතිවන බව පෙන්වන්න කියලා. ඒකෙදි KSP සංකල්පේ පාවිච්චි කරලා උත්තරේ ගන්න. දෙවෙනි කොටසේ හොදින් එහෙනම් කොච්චරක්ද මේ අවශ්‍යපේ ඇති වෙන්නේ මවුල ගන්න කියලා. එතනදී KSP කියන සංකල්පේ පොඩ්ඩක් අමතක කරලා හරිද? සාමාන්‍ය අපි රෙඩොක්ස් වල ඉනෝගනික් වල වගේ සිද්ධියකදී ගානක් හදන විදියට සරලව ගාන හදන්න. සාමාන්‍ය රසායනික ගානකින් මවුල ගානක් විදිහට ගාන හදන්න. හරිද? එතකොට අපි උපකල්පනය කරනවා එක අයනයක් 100%ක්ම අවසන් වන තුරු අවශ්‍ය වන බව. එක අයනයක් AQ ප්‍රමාණය ශූන්‍ය වන දෙක. එක් අයනයක A+ දිය වූ ප්‍රමාණය ශූන්‍ය වන දෙක කියන්නේ සම්පූර්ණයෙන්ම තැන්පත් වෙනකම් අවශ්‍ය වූ බව උපකල්පනය කරාට එහෙම වෙන්න බෑ කවදාවත්. AQ යම් ප්‍රමාණයක් තියෙන්නම ඕනේ KSP කියන සංකල්පය යනවා.
පැහැදිලි? එතකොට ඔයාගෙන් දැන් ගානක් අහුවොත් එහෙම මම කීපයක් කියන්නම්. අර මේක උත්තරයක් දෙන්න. මේ අපි මේ අවස්ථාව ගමු. මේ කියන අවස්ථාව ගමු අපි. හිතන්න ඕන කලවම් කරනවා කියලා සිල්වර් Ag+ අයන මවුල 8 Cl- අයන මවුල 5 කලවම් කරනවා කියලා. මොකද අපිට හිතන්න පුළුවන්. එක්කෙනෙක් ඉවර වෙන්නම අවශ්‍ය වෙනවා කියලා හිතනවා. පැහැදිලි නේද? අපිට කියනවා සිල්වර් අයන 8කුයි ක්ලෝරයිඩ් අයන 5කුයි මිශ්‍ර කරනවා. පළවෙනි කෑල්ලේ ඕනනම් ආයි සාන්ද්‍ර හොයාගෙන අවක්ෂේපයක් ඇති වෙන බව පෙන්වන්න කියලා. හරි. ඒකට අපිට කියන්න පුළුවන් KSP ට වඩා අයනික වෘත්ති වැඩි හින්දා අවක්ෂේපයක් එනවා කියලා. දෙවෙනි කොටස යන්න පුළුවන් ආයෙනම් Ag+ මවුල 8යි ක්ලෝරයිඩ් මවුල 5යි කලවම් කරා කොච්චරක් AgCl අවක්ෂේපය ලැබෙනවද කියලා. හරි. එතකොට මොකද අපි කරන්නේ KSP කියන සංකල්පය චුට්ටකට අමතක කරනවා. හරි. KSP සංකල්පය පොඩ්ඩකට අමතක කරලා ඔයාලට පුළුවන් උත්තර ගන්න. පැහැදිලි මේ කියන්නේ? එතකොට අපි නහොත් එන්න සිල්වර් ප්ලස් අයන 8යි ක්ලෝරයිඩ් 5යි මිශ්‍ර කරනවා. AgCl කීයක් ලැබෙනවද? අපි උපකල්පනය කරනවා එක් අයනයක් සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු අවක්ෂේප වන බව. හැබැයි කිසිම අයනයක් 100% අවක්ෂේප කරන්න බෑ. AQ විදියට දියවෙච්ච එක විදියට යසුළු ප්‍රමාණයක් හරි ද්‍රාවණය තුළ තියෙනවනේ. මොකද අවක්ෂේපයක් ආවා කියන්නේ දියවෙච්ච අයන සහ අවක්ෂේපය අතර සමතුලිත දෙයක් නිසා. පැහැදිලිද? නමුත් අපි උපකල්පනය කරනවා එක් අයනයක් 100%ක්ම අවසන් වන තුරු අවක්ෂේප වූ බව. එහෙනම් කියන්නේ මෙතන 100%ක් අවසන් වූ බව 100%ක් අවසන් වන තෙක් අවක්ෂේප වන බව උපකල්පනය කරන්න පුළුවන් මොන අයනද වෙන්නේ? මොන අයනද? Ag+ බෑනේ. Ag+ 8කට නම් ක්ලෝරයිඩ් 8ක් එපා. ක්ලෝරයිඩ් 8ක් කොහොමත් නැහැ. නේ? ඒක හරියන්නේ නැහැ මේ. අනුපාතයකට ගමන්නේ. අනුපාතය ගත්තොත් එකට එකයි. Ag+ එකක් නම් ක්ලෝරයිඩ් එකයි. එතනින් AgCl එකක් ලැබෙනවා. එකට එකයි අනුපාතය. එහෙනම් ඔයාලා කොහොමද මෙහෙම කියන්නේ? Ag+ 8ම අවක්ෂේප වෙයි. එහෙනම් 8කට ක්ලෝරයිඩ් 8ක් ඕනේ. 8ක් ඔයා ක්ලෝරයිඩ් මවන්න බෑනේ. හරිද? Cl+ වල මවන්න බෑනේ. 8කට 8ක් ඕනේ. 8ක් නෑ 5යි තියෙන්නේ. ඒ අඩුවෙන් තියෙන කෙනා තමයි ඉවර වෙන්නේ. හරිද? ඒක සාමාන්‍ය මවුල ගණන් ඔයාලට ඕන නම් රසායනික ගණනයකදී මම වීඩියෝස් කීපයක් දාලාදී ගණන් හදන ඒවා පිළිබඳ ගොඩක් කාලයකට කලින් බලන්න පුළුවන් මේ සීමාකාරී ප්‍රතික්‍රියක කියන්නේ කවුද මුලින්ම ප්‍රතික්‍රියාවදී අවසන් වෙන කෙනා කොහොමද හොයන්නේ? ඒ වගේ මවුල ගණන් පිළිබඳ තියෙද්දිත් එක්කම ගණන් කීපයක් සාකච්ඡා කරලාදී බලන්න පුළුවන්. හරි? එතකොට මෙතන ඇත්තටම තියෙන මවුල ගණන. මේ දෙන්නගෙන් එක්කෙනෙක් 100%ක් අවසන් වෙන තුරු අවශ්‍ය වන බව අපි උපකල්පනය කරනවා. එතකොට ඔයාලට කියන්න බෑනේ Ag+ 8ක් තිබුණා. එහෙනම් ක්ලෝරයිඩ් 8ක් ඕනේ අවශ්‍ය වෙන ඔක්කොම ටික. 8ක් නැහැනේ ක්ලෝරයිඩ්. අර අඩුවෙන් තියෙන කෙනා තමයි 100%ක් අවසන් වෙනවා කියලා අපි උපකල්පනය කරන්නේ. හරිද? ඒක බලන්න එහෙනම් ක්ලෝරයිඩ් 5 නිසා අපිට කියන්න පුළුවන් ක්ලෝරයිඩ් 5ම ඉවර වුණා. ඒකට Ag+ 5ක් වියදම් වුණා. අවශ්‍ය වෙන එකට අනුපාතයෙන් AgCl 5ක් ලැබුණා. එහෙනම් උත්තරේ AgCl මවුල උපරිම ලැබිය හැකි 5යි. හරි? ක්ලෝරයිඩ් 5ම ඉවර මොකද උපකල්පනේ Cl- අයන සියල්ලම අවසන් වන තුරු අවශ්‍ය වූ බව. ක්ලෝරයිඩ් 5ම අවසන් වන තුරු අවශ්‍ය වූ බව. නමුත් ඇත්තම හන්දරේ ක්ලෝරයිඩ් 5ම අවසන් කරන්න බෑ. උපරිම පුළුවන් 4.9 යොමු කරන්න තමයි අවශ්‍ය කරන්න පුළුවන්. චූටි ගණන් හරි දුරින් ඕනේ KSP සංකල්පය යනවා. දැන් හරිනේ. දැන් ක්ලෝරයිඩ් 5ට Ag+ 5ක් වැය වුණා. එතකොට 8න් 5ක් ගියාම Ag+ 3ක් ඉතුරුයි. Ag+ 3ක් ද්‍රාවණයේ ඉතුරුයි. AQ විදියට අපිට හිතන්න පුළුවන් Ag+ AQ 3ක් මවුල් ද්‍රාවණයේ ඉතුරුයි. ක්ලෝරයිඩ් 5ම අවසන් වුණා කියලා. හැබැයි කවදාවත් ක්ලෝරයිඩ් 5ම අවසන් වෙන්නේ කියන්නේ නැහැ. 0.0 පොඩි ගණන් කරලා ඉතුරුලා තියෙනවා. මොකද KSP කියන සංකල්පය අනුව. හරි. ඒතර ඔගේ ගණන් දැන් හදන්න පුළුවන් නේද? හරි. තව පොඩි එකක් බලමු. අපිට කිව්වොත් එහෙම එතන අවස්ථාවක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යයි වෙනවා. හරි. ගානේ පළවෙනි කොටස කිව්ව ඉස්සෙල්ලා වගේම මෙන්න මෙච්චරක් සංයෝගයක් මැග්නීසියම් අඩංගු සංයෝගයක් මෙන්න OH මයිනස් අඩංගු සංයෝගයක් මෙහෙම කලවම් කරලා ආරම්භ මේ අවසන් මිශ්‍රණයේ පරිමාණ මෙච්චරයි. ඒ මොහොතේදී අවශ්‍යයක් ඇති වෙන බව පෙන්වන්නේ. මොකද අපි කරන්න ඕනේ? ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේදී මේ Mg2+ සහ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණ හොයනවා. හොයලා මොකද අපි හොයන්නේ? ආයනික වෘත්තය ගණනය කරනවා. ඊට පස්සේ මොකද අපි කියන්නේ? අපි සංසන්දනය කරනවා. මෙන්න ආයනික වෘත්තය KSP ට වඩා වැඩි. ඒ කියන්නේ බස් එකේ යන්න පුළුවන් ගානට වඩා වැඩියෙන් සෙනග ඇවිල්ලා. කොටසකට හැරලා යන්න මෙන්න ඔය කියන කොටසකට ඉඳ නැති වෙනවා. අනාවශ්‍යක වෙන කොටසක්. එතකොට අපි කියන්න ඕනේ මෙන්න Mg2+ ගේ සහ හයිඩ්‍රොක්සයිඩ් ගේ ද්‍රාවණ මිශ්‍ර ප්‍රමෝදයේ සාන්ද්‍රණය. එතනින් අපි ආයනික වෘත්තය හොයනවා. අන්න ඒ ආයනික වෘත්තය KSP මොවා ගිහිල්ලා එහෙනම් අන්න ඒ වැඩියෙන් තියෙන ටික අවශ්‍ය වෙන්න ඕනේ. අවශ්‍යයක් ඇති වෙයි. අපිට ගන්න දෙවෙනි කොටස කිව්වොත් එහෙම හායනම් කොච්චරක්ද ඇති වෙන අවශ්‍ය ප්‍රමාණය හොයන්න කියලා. ඒතකොට මොකද අපි කරන්නේ?
එතකොට KSP සංකල්ප පොඩ්ඩක් අමතක කරලා උපකල්පනය කරනවා එක ආයනයක් 100%ක්ම අවසන් වෙනකම් අවශ්‍ය වුණා කියලා. කියන්නේ AQ ප්‍රමාණය ශූන්‍ය වෙනකම්ම එක ආයනයක් 100%ම අවශ්‍ය වූ බව. ඒතර අපිට කිව්වොත් එහෙම ඔන්න එතනදී අපි ලියා ගන්න නැහැ සමතුලිත කතන්දර. එතනදී අපි නිකන් සාමාන්‍ය මවුල ගණන් විදිහට අපි ලියා ගන්න කොහොමද? මැග්නීසියම් අයනයිඩ් හයිඩ්‍රොක්සයිඩ් අයනයිඩ් එකතු වෙලා දෙකක් එකතු වෙලා MgOH2 ආක්ෂේප වන බව. එතනදී අපි සමතුලිත KSP විදියට බැලන්ස් එක ඒ ප්‍රකාශන අපි කිසි දෙයක් ලියා ගන්න නැහැ. අපි නිකන් සාමාන්‍ය විදියට මවුල ගණන් හදන විදිහට අපි හිතනවා අපි KSP අමතක කරලා අපි හිතනවා මැග්නීසියම් අයනයිඩ් හයිඩ්‍රොක්සයිඩ් අයනයිඩ් එකට දෙක අනුපාතයෙන් කලවම් කරලා MgOH2 ආක්ෂේපයට අපිට තුල කරනවා මේ දෙක. එතකොට අනුපාතය ගත්තොත් Mg2 1කට හයිඩ්‍රොක්සයිඩ් දෙකක් ඕනේ MgOH2 එකක් ලැබුණේ. එකට දෙකට එකයි මවලන්න. හරිද? ඒතර ගානේ අපිට හොද්දේ මොන්නේ නම් මෙහෙම හිතුවොත් එහෙම Mg2+ තිබුණා කියලා හිතන්නකො අයන මවුල 7ක්. හරිද? හිතන්නකො හයිඩ්‍රොක්සයිඩ් අයන මවුල තිබ්බයි කියලා මවුල 10ක්. අපිට කවුද සම්පූර්ණයෙන් අවසන් වෙනවා කියලා හිතන්න පුළුවන්. සම්පූර්ණයෙන් අවසන් වෙනවා කියලා හිතන්න පුළුවන් කවුද අපිට? දෙපැත්තම හිතන්නේ. Mg2+ සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා කියලා හිතුවොත් නම් එකට දෙක නම් 7ට 14ක් ඕනේ. හැබැයි 14ක් නෑනේ හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් Mg2+ සියල්ලම අවසන් වෙනවා කියලා හිතන්න බෑ. මොකද Mg2+ එකට හයිඩ්‍රොක්සයිඩ් දෙකයි. 10ක් නම් 20ක්, 100ක් නම් 200ක්. එහෙනම් 7ක් නම් 14ක් හැබැයි 14ක් හයිඩ්‍රොක්සයිඩ් දාලා නෑ. හරිද? ඒතර Mg2+ සියල්ලම අවසන් වෙනවා කියන එක කොහොමද හිතන්න බැරි උපකල්පනයක්. අනිත් පැත්ත බලන්න හයිඩ්‍රොක්සයිඩ් දෙක නම් Mg2+ එකයි. 20 නම් 10ක්, 200 නම් 100ක්. එහෙනම් 10 නම් 5ක් නේද? Mg2+ එනම් අල්ලන්නේ නැහැ 5ට වැඩියෙන් ඉන්නවා. එහෙනම් ඉතුරුත් වෙනවා එහෙනම් Mg2+ අපිට දැන් Mg2+ ටිකක් ඉතුරු වෙනවා. හැබැයි හයිඩ්‍රොක්සයිඩ් 100%ක්ම අවසන් වෙනකම් සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන බව. උපකල්පනයේ තියන්න ඕනේ ගණන් හද. පැහැදිලි නේද? මේ සාමාන්‍ය මවුල ගණන් මම අයකට කියන්නේ රසායනික ගණනය කියනකොට මම පීඩියස් ටිකක් දාලා දෙනවා කලින්ම. ඒ ටික බලනවා මම සීමාකාරී ප්‍රතික්‍රියාවේ මවුල ගණන සාන්ද්‍ර කරන එදින යම් කිසි අවබෝධයක් මේ සම්බන්ධව හොඳට මට ගන්න පුළුවන්. හරි? මොකද MCQ වල වගේ සෑහෙන අහන්නේ ඉන්න. මෙතනදී නැති වුණාට. එතකොට මෙතනදී වල ඕන වෙන්නේ මොහොතකට දැන් ඇතිවන ආක්ෂේපයේ ප්‍රමාණය හොයනකොට මොහොතකට KSP සංකල්පය අමතක කරලා අපි හිතනවා එක්තරා AQ ආයනයක් කියපු එක්තරා ආයනයක් ශූන්‍ය වෙනකම්. ඒ කියන්නේ 100%ක්ම ආක්ෂේප කරන බව. හරි? එතකොට මේ කෙනා තොරගන්නකොට තර්කයක් ගේන්න ඕනේ කොහොමද? දෙපැත්තම බලන්න. Mg2+ එකට නම් හයිඩ්‍රොක්සයිඩ් දෙකයි. ඔය අපි හිතමු 7ම ආක්ෂේප කරනවා කියලා. එකට දෙක නම් 4ට 14ක් ඕනේ. හැබැයි 14ක් නැහැනේ හයිඩ්‍රොක්සයිඩ්. 14ක් හයිඩ්‍රොක්සයිඩ් නැති නම් අපිට කොහොමවත් හිතන්න බෑ. Mg2+ 7ම ආක්ෂේප කරනවා කියලා හිතන්න බෑ කොහොමද? එහෙනම් අනිත් පැත්ත බලන්න. හයිඩ්‍රොක්සයිඩ් 10ට Mg2+ අනික හරිනේ. අපිට හිතන්න පුළුවන් හයිඩ්‍රොක්සයිඩ් මවුල 10ම ආක්ෂේප වෙනවා කියලා හේතුව. බලන්න හයිඩ්‍රොක්සයිඩ් දෙක නම් Mg2+ එකයි 20 නම් 10ක් 200 නම් 100ක් 80 නම් 40ක් එහෙනම් භාගනේ නම් 10 නම් 5යි ඕනේ. Mg2+ 5 නෙමෙයි 7ක්ම තියෙන්නේ. අපිට හිතන්න පුළුවන් Mg2+ 7න් 5ක් ආක්ෂේපලා දෙකක් ඉතුරු වුණා. එහෙනම් ද්‍රාවණේ Mg2+ මොන දෙකක් ඉතුරුනේ? හයිඩ්‍රොක්සයිඩ් ශූන්‍යයි ද්‍රාවණේ. AQ නෑ. OH- AQ ශූන්‍යයි. එයා 10ම ආක්ෂේප වුණා. හැබැයි එහෙම වෙන්න බෑ. කවදාකවත් මේ හයිඩ්‍රොක්සයිඩ් 10ම ආක්ෂේප කරන්න බෑ. ආක්ෂේප කරන්න පුළුවන් 9.99 හොඟාන නිසා පොඩි ගානක් වල ඉතුරු නොවි 100%ක් ආක්ෂේප කරන්න කොහොමද බෑ KSP සංකල්පය යනවා. උපකල්පනය කරන විදිහට මොකද උපකල්පනය ලියන්න මොකද උපකල්පනය? උපකල්පනය තමයි OH- අයන සියල්ලම අවසන් වන දු ආක්ෂේප වුණා. ගානක් හැදුණා මේ උපකල්පනය ලියන්න OH- අයන සියල්ලම අවසන් වන දුරු ආක්ෂේප වූ බව නේ. එතකොට කියන්නේ නම් හයිඩ්‍රොක්සයිඩ් 10ට Mg2+ 5ක් වැය වුණා. ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් 10ම අවසන් වුණා. Mg2+ 5ක් ප්‍රතික්‍රියා වුණා කියන්නේ 7ක් තිබුණා. Mg2+ AQ 7ක් තිබුණා. Mg2+ AQ 7න් 5ක් ගියාම Mg2+ AQ දෙකක් ඉතුරුයි නේ. 7ක් තිබුණා 5ක් වේදන් වුණාම Mg2+ A+ කටි දිය වෙච්ච කටි දෙකක්ම වල ඉතුරුයි. හැබැයි OH- AQ ශූන්‍යයි ද්‍රාවණය. ඒක වෙන්න බැරි දෙයක් නමුත් උපකල්පනය කරලා එහෙම තමයි හදන්නේ. එතකොට එහෙනම් MgOH+ කියා ගන්න පුළුවන්ද? මෙයාගෙන් ගන්න පුළුවන් මෙයාගෙන් ගන්න පුළුවන් නේ. එතකොට මෙයාට සාපේක්ෂව නම් 1ට 1යි. නම් 5ට 5යි. මෙයාට සාපේක්ෂව නම් 2ට 1 හින්දා 10ට 5යි නේ. හරිනේ. 2 නම් 1යි. 20 නම් 10යි. නම් 10ට 5ක්. ඒ භාගනේ කියන්නේ 5යි. කොහොමද අද උත්තරේ මොකද්ද? MgOH+ මවුල පහක අවශ්‍ය කරන බව. මේවා කතා දාලා. සමානතාවන පුළුවන් මේක ග්‍රෑම් කරන්න. වඩා පුළුවන් එතකොට 5යි MOL ගුණ කරන්න MgOH+ වල මවුල විස්කන්ධයෙන් MOL වාරයක් GMOL ඍණ එක මවුල හැදලා උත්තරේ ග්‍රෑම් වෙනින් එනවා. මේ මවුල ගන්න මෙයාගේ මවුල විස්කන්ධයෙන් වල ග්‍රෑම් කරන්න පුළුවන්. ඔන්න ඔය සරල දේවල් තමයි තියෙන්නේ. ඒක ඔය ගණන ස්ටයිල් එක ඇත්තටම ගොඩක් කලින් පේපර්ස් වල තමයි තියෙන්නේ. නමුත් දැන් ඒක ආයෙ පාරක් රිපීට් වෙන කාලේ හරි එන්න ඉස්සරහ අවුරුද්දේදී එන්න පුළුවන්. කලින් නම් මේක නිතරම අහලා දිනවා
ආක්ෂේපයක් ඇති වෙන බව පෙන්වන්න, ඇති වෙන ආක්ෂේපයේ මවුල ගන්න වගේ ප්‍රශ්න. හරි. මොකද දැන් කාලෙකින් ඇවිල්ලා නැහැ. ඉතින් ඉස්සරහට එන්න පුළුවන් කොටසක්. එතකොට ඒ ආපු ප්‍රශ්නෙකුත් මම ඉස්සරහින් විදි කියන්න. එතකොට ඇත්තටම ගත්තොත් තියරි විදියට ගත්තාම කේස් ඩිපාර්ට්මන්ට් තව අපිට කරන්න තියෙන්නේ අර පොදු අයන ගැන පොඩි නෝට් එකක් හදලා දෙන්න ඒකයි. තව ගණන් જાතියක් එන්න පුළුවන්. ආවක්ෂේප දෙකක් ඇතිවීමේ සම්භාව්‍යතාවක් එකම ද්‍රාවණයක් තුල. එකම ද්‍රාවණයක් තුල උදාහරණයක් AgCl AgBr. අන්න ඒ වගේ ආවක්ෂේප දෙකක් ඇතිවීමේ සම්භාව්‍යතාව තියෙනකොට එකම ද්‍රාවණයක් තුලදී මුලින්ම ඇති වෙන ආවක්ෂේප කවුද කියලා හොයන ගානක් එකක් සුලභ ගානක්. ඒ තියරියක් තමයි වීඩියෝ ඊගාවෙදි කියලා දෙන්නම්. කොහොමද තව වීඩියෝස් දෙකකින් මේ පාඩම සම්පූර්ණ කරලා දැන් ඉවරයි වගේ තමයි. මොකද මේ දැන් මේ තිර දැනුමෙන් මට ගණන් හදාගන්න කොහොමද පුළුවන්. හරිද? ඒතර මේ පුළුවන් ගණන් ටික හදාන්න කේස් ඩිපාර්ට්මන්ට් ආපු අන්න සමහරක් ගණන් දැන් ඔයාලා පුළුවන් නේ අම්ල භාෂණ සමතුලිතතාව වීඩියෝස් 18ම දැන් අපි ඉවරනේ. අම්ල භාෂණ සමතුලිතතාව වීඩියෝස් ටික පොඩ්ඩක් ආයෙ මතක් කරගෙන ඕන. සමහර ගණන් තියෙනවා බලන්න 2013 වගේ ගණනක් ඇති 2013ේම අම්ල භාෂණ සමතුලිතතාව pH කැලේ උත් චෙක් කරලා කේස් පිච් චෙක් කරලා කලවම් වෙච්ච ගණන්. හරි? ඒ වගේ ගණන් විතරම එන්න පුළුවන්. හරි ඒවත් දැන් පුරුදු වෙන්නේ නම් ඒ දැන් ඒ ගණන් හදන අවශ්‍ය දැනුම දැන් අද පොඩි කොටස් ටිකක් තමයි ඔයාලට කියන්න තියෙන්නේ. තව වීඩියෝස් දෙකකින් වගේ අපි KSP පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා. එහෙනම් ඉස්සරහදී වීඩියෝස් වලදී හම්බ වෙමු.